සන්තිපුත්තාථානාය නපිතානාපි බන්ධවා අත්තකේනාදි පන්තස්ස නත්තිඥාතිසු ථානතා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, දැන් මේ වෙලාවේ මේ පින්වත් හැම දෙනාම සූදානම් වෙන්නේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දහම ශ්‍රවණය කිරීම සඳහා. සියලු දෙනාම සිත කය වචනය මනාව සංවර කරගෙන මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව උතුම් මාර්ගඵල අධිගම නිර්වාණ ධර්මයේ පිණිසම පාරමී ශීර්ෂයක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන හැම දිනාම බොහොම ශ්‍රද්ධාවෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන හැටියට සිහිපත් කරනවා. පින්වත්නි, බුදුවරයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ බුද්ධ ශාසනයක් පවතින කාලවකවානුවක් තුළ මිනිසෙක් වෙලා උප්පත්තිය ලබන එකත් බොහෝම දුර්ලභ කලාතුරකින් වෙන සිද්ධියක්. මනුස්සෙක් වුණත් අන්ධනම් ගොළුනම් බිහිරිනම් මන්දබුද්ධික නම් නොයෙක් අඩුපහඩුන්ගෙන් යුක්ත නම් ඒ මනුස්ස භවයෙන් කිසිම ඵලයක් ප්‍රයෝජනයක් නෙලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අඩුපහඩු වලින් තොර හොඳට ඉඳුරම් පිහිටපු ආත්මයක් ලබන්නේ පෙර කරන ලද පිනේ විපාකෙට. දැන් මේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන කාලේ මනුෂ්‍යාත්ම භාවයක් යමක් කමක් කීවහම වටහා ගන්නට පුළුවන් නුවණ යෝනිසෝ මනසිකාරයේ නැත්තම් සන සම්පත්තිය ඇතුව ඉපදිච්ච මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය අවබෝධ කරගන්නට අපි උනන්දු වෙන්නට ඕන. මේ මනුස්ස ජීවිතයේදී මේ බුද්ධ ශාසනයේදී අපිට මේ දහම අවබෝධ කරගන්නට නොලැබුණොත් ආය මේ සංසාර ගමනේ කවදානම් අපිට මනුස්ස භවයක් ලැබෙයිද කියලාවත් හිතාගන්නත් බෑ. මනුස්සෙක් වුණත් බුදුවරු නැති කාලවල ඉපදුනාට පළක් නෑ. ධර්මය අවබෝධ කරන්නට බැහැ. බුදුවරු පහළ වෙච්ච කාලයක මනුස්සාත්මයක් ලැබුවා කියමු. අන්ධනම් ගොළුනම් බිහිරිනම් මන්දබුද්ධික නම් නොයෙක් අඩුපහඩු නම් ඒත් බෑ දහම අවබෝධ කරන්න. එහෙනම් දහම අවබෝධ කරන්න ඕන සියලු සම්පත්තින් අපිට ලැබිලා තියෙනවා. ඊළඟට කල්යාණ මිත්‍රයන් වහන්සේලා දැන් ලෝකේ පුරාම වැඩ ඉන්නවා. අවුරුදු 5000ක් කල් යනකම් බුද්ධ ශාසනය පවතිනවා. ඒ අතර අපිට නිවන් දකින්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් තමයි අපිට මේ ධර්මය අහගන්නට තියෙන්නේ. එතකොට ධර්මය අපිට කියා දෙන උතුම වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ ඇසුර ලියනවා. මනුස්ස භවයේ බුද්ධෝත්පාද කාලයේ සෙන සම්පත්තිය ලැබිච්ච මේ වෙලාවේ බුද්ධ ශාසනයේ අප්‍රමාදී වෙන්නට ඕන. පමා වෙන්නේ නැතුව
අප්‍රමාදී වෙන්නට ඕන. ඉතින් මේ බුද්ධ ශාසනය අප්‍රමාදී වෙච්ච එක්තරා කාන්තාවක්, එක්තරා ගැහැණියක් අරඹා තමයි බුදු පියාණන් වහන්සේ මේ ගාථාව වදාළේ. කවුරුත් නම කිව්ව සැනින්ම දන්නවා. ඒ තමයි පටාචාරාව. බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා වශයෙන් තබාගත් ගාථාව දේශනා කළේ පටාචාරාවට. පටාචාරාව සෝතාපන්න ඵලයට පත් වුණා ඒ ධර්ම දේශනාව අහලා. සවැත් නුවර බොහෝ ඉසුරුමත් සිටු පවුලක් හිටියා. ඒ සිටුවරයයි සිටු භාර්යාවයි දුවයි පුතයි. ඉතින් මේ දරුවෝ බොහෝම සැපසේ වැඩුණා. හැබැයි මේ දියණිය ටිකක් කෙලෙස් වැඩි. තමන්ගේ ගෙදර සේවය කරපු වැඩපල කරපු ඒ කොල්ලත් එක්ක ඒ ළමයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා වැඩකාරයත් එක්ක. එහෙම ඇති කරගෙන දෙන්න කතිකා කරගෙන රාත්‍රියේ පැනලා ගියා. පැනලා ගිහිල්ලා ඈත ප්‍රදේශයකට ගිහින් හොයන්න බැරි ප්‍රදේශයකට ගිහිල්ලා බොහෝම දුප්පත් බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කළා. ලෑලි ගහපු ගේක තමයි මේ දෙන්න ජීවත් වෙන්නේ. අර පුරුෂයා කොහේ හරි කුලියකට ගිහිල්ලා වැඩකාරකමක් කරලා උපයා ගන්න මුදලින් තමයි ජීවත් වෙන්නේ. දැන් හොඳට සැපසේ හැදිච්ච සිටු පවුලක දියණියක්නේ. හැබැයි දැන් මහා දුක් විඳිනවා. දැන් ඊට පස්සේ මව්පියෝ මොකද කළේ? තමන්ගේ කුලයට කරපු නින්දාවක් අවනම්බුවක් කියලා දුව මරණයට පත් වුණා කියලා හිත හදාගත්තා. දැන් ඔහොම ටික කාලයක් මේ දෙන්න ජීවත් වෙනවා. ජීවත් වෙන අතර වාරේ දරුවෙක් උපදින්න කාලෙ එළඹුණා. ඊට පස්සේ හිතනවා පටාචාරාව මව්පියෝ ඥාතින් නැති තැනක දරුවෙක් බිහි කරන එක බොහෝ දුක් විඳින්න වෙනවා. ඒ නිසා දරුවන්ට කොහොමත් මව්පියෝ සමාව දෙනවා කියලා මහත්තයාට කියනවා අපි මව්පියෝ ගාවට යන් කියලා. ඊට පස්සේ මහත්තයා කියනවා ඔබ දියණිය හින්දා පිළිගයි. හැබැයි මට නම් සමාවක් දෙන්නේ නැහැ. ඒකින්ද මං නම් එන්නේ නැහැ කියනවා. ඇයි මෙයා කරපු වැරද්ද දන්නවනේ. ඊට පස්සේ යන්න අදිමදි කරද්දී ස්වාමියා ආරක්ෂාවට ගියාට පස්සේ ළඟපාත ගෙදරට කියලා මව්පියෝ ළඟට යනවා කියලා තනියම යන්න පිටත් වුණා. හවස ස්වාමියා ඇවිල්ලා බලනකොට බිරිඳ ගෙදර නැහැ. ළඟපාත ගෙවල් වල ඉන්න පිරිස් කියනවා මව්පියන් ගාවට ගියා කියලා කියන්න කිව්වා කියලා. දැන් මෙයා පාරේ ඒ සවැත් නුවරට එන මාර්ගයේ දුවගෙන එනවා. එනකොට ඔන්න මග තනි වෙලා ඉන්නවා. ටිකක් රෑබෝත් වෙලා. දැන් ඉතින් ස්වාමියා කියන්නේ යන්න එපා මව්පියෝ ළඟට ගෙදරම යන් කියලා. ඉතින් ඒත් නවත්තන්න බැරි වුණා. අර ස්වාමියා නවත්තන නිසා ප්‍රමාද වුණා. කොහොම හරි මහමගදීම දරුවා ඉපදුණා. ඊට පස්සේ දැන් දරුවා උපදුන නිසා
නැවතත් මව්පියෝ ගාවට යන ගමන නවත්තලා තම නිවසට ගියා. ඔය විදිහට දැන් මේ දරුවා හදා වඩාගෙන කාලයක් ඉද්දි දැන් දෙවෙනි දරුවත් ඉපදෙන කාලේ ඇති වුණා. ඊට පස්සේ දෙවෙනි දරුවා ඉපදෙනකොටවත් මව්පියෝ ළඟට යන්න ඕන කියලා සැමියාට මුල් විදියට කියනකොට ඒ විදිහටම බෑ කියනවා. අර විදිහටම සැමියා ආරක්ෂාවට ගියාට පස්සේ අර අනික් දරුවත් අරගෙන යනවා. හවස් වෙලාවේ ඇවිල්ලා බිරිඳ මව්පියෝ ගාවට ගියා කියලා ආරංචි වෙලා ඒ පාරේ යනකොට ආයෙත් මඟදී මුණ ගැහුණා. ඊට පස්සේ පෙරත්ත කර කර කියනවා යන්න එපා කියලා. ඒත් බෑ යන්න ඕන. ඔහොම යන අතර වාරේ මොකද උනේ? ආයෙත් දරුවා ඉපදුනා. දරුවා ඉපදෙනකොට ඉපදෙච්ච වෙලාවෙම මොකද උනේ? මහා වර්ෂාවක් ඇදහැළුණා. විදුලි කොටමින් මහා සුළඟක් ඇවිල්ලා අකුණු ගහමින් විශාල වර්ෂාවක් ආවා. දැන් ඉතින් කැලේ පාරේ හින්දා මේ ඉන්න තැනක්වත් ගියක් දොරක්වත් ළඟපාත නැහැ. අර සැමියා ඉතින් තමන්ගේ දරු දෙන්න අද උපන් දරුවා තෙමෙනවා කියලා ගස් අතු ටිකක් ගෙනල්ලා හරි පැලක් වගේ එකක් හදලා හෙවණක් දෙන්න ඕන කියලා විජහට ගිහිල්ලා ගස් අතු කඩනකොට හුඹහක් උඩ නැගලා අතු කඩනවා. හුඹහ ඇතුළේ හිටපු නාගයා එළියට ඇවිල්ලා දෂ්ට කළා. විසගෝර සර්පෙක් ඒ නාගයා දෂ්ට කරනකොට ඒ විස ශරීරගත වෙලා එතනම වැටිලා මිය ගියා. දැන් ඉතින් අර වැස්සෙන් පස්සේ සැමිය හොයාගෙන එනකොට දකින්නවා නිල් වෙලා විසට මැරිලා වැටිලා ඉන්නවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. සැමියා අභාවයටපත් වුණා. සැමියාගේ මිනියට ආචාර දක්වලා දරු දෙන්නා රැක බලා ගන්නවා කියලා මව්පියෝ ගාවට යනවා. මව්පියෝ ගාවට යනකොට අචිරවතී ගංගාවෙන් එතර වෙලා තමයි සවැත් නුවරට එන්න තියෙන්නේ. ඉන්දියාවේ තියෙන මහා ගංගා පහක් තියෙනවා පංච මහා ගංගා කියලා. ඒකෙන් එකක් තමයි අචිරවතී ගංගා. ඔය ඉන්දියාවේ ගිය කට්ටිය හැම සවැත් නුවර ජේතවනාරාමයට ටිකක් නුදුරින් මේ අචිරවතී ගංගාව ගලා බහිනවා. ඉතින් දැන් මේකේ අර වැස්ස නිසා වතුර ටිකක් වැඩි. දරුවෝ දෙන්නම එකපාර අරගෙන යන එක අනතුරට කාරණාවක් කියලා ලොකු පුතාට කිව්වා මෙගොඩ ඉන්න. එගොඩට ගිහිල්ලා මල්ලි තියලා ඔබ එක්කරන යන්න එන්නම් කියලා. ඉතින් එගොඩට ගිහිල්ලා දරුවා තියලා ආයේ ගඟ මැදට එනකොට විශාල උකුස්සෙක් ආවා. මේ උකුස්සා අර එදා උපන් ලේකටයක් වගේ මස් වැදැල්ලක් වගේ දරුවා එක පාරින්ම අරගෙන අහසට නැංගා. එතකොට අර ගඟ මැද ඉඳලා කෑ ගහනවා උකුස්සට. අත්පුඩි ගහ උකුස්ස එලවන්න කෑ ගහනකොට මේ පැත්තේ ඉන්න දරුවා හිතනවා අම්මා කතා කරනවා කියලා. ඒ දරුවා ගඟට බැස්සා ගංගාදියේ ගහගෙන ගිහිල්ලා ඒ දරුවත් අභාවයටපත් වුණා. අනිත් දරුවෝ කුස්ස අරගෙන ගියා. දැන් ඊට පස්සේ මහා දුකක් පීඩනයක් ඇති වුණා. දැන් අපිට මැරෙනකොට මැරෙන්නේ එක්කෙනයිනේ. එක්කෙනෙක් මැරිලා උපාසකම්මලා හඬන ඇඬිලි අපිට පාංශුකුලයට ගියාම පේනවනේ නේද? දැන් 3 දෙනෙක් මැරිලා කොච්චර දුකක් ඇද්ද? කොහොම හරි ඉතින් මව්පියෝ හරි සරණට ඉන්නවනේ කියලා මව්පියෝ ඉන්න දිහාට එනකොට බොහොම දුකෙන් අඬ එනකොට ඒ මග ඉන්න පිරිසකින් අහනවා අහවල් සිටු මාලිගාව ඉන්න පිරිස කොහොමද හොඳින් ඉන්නවද කියලා අහනකොට කියනවා අනේ ඊයේ ඇති වුණු වැස්සට මහා ගම් වතුරක් ඇති වෙලා
මාලිගාව අහුවෙලා මාලිගාව කඩා වැටුණා. සිටුවරයයි සිටු දියණියයි පුත්‍රයයි තුන් දෙනාම ගෙට යට වෙලා මැරුණා. ආන් අර දැවෙන්නේ එක දරසෑයක දැවෙන්නේ තුන් දෙනාගෙම ශරීර තමයි කියලා පෙන්නනවා. දැන් ඊට පස්සේ තවත් දුක වැඩි වුණා. මනස වික්ෂිප්ත වුණා. ශෝකයෙන් පීඩි තත්ත්වයට පත් වෙලා මනස වික්ෂිප්ත වෙලා ඉන්න තැනක්වත් තේරෙන්නේ. දැන් මෙයා දූවගෙන යනවා මමත් ඔය ගින්නටම පැනලා මැරෙනවා කියලා. ඉතින් දූවගෙන එද්දී එතන ඉන්න පිරිස මේ කොහෙදෝ යන ස්ත්‍රියාවක් මේ එන්නේ කියලා ලං වෙන්න දුන්නේ පොළොවේ අරගෙන ගහලා එලෙව්වා. දැන් දුවගෙන යනවා. දැන් සිහි විකල් වෙලා ඉන්න තියෙන තැනක් තේරෙන්නේ නැහැ. කොහොම හරි දැන් ඇඳි වස්ත්‍රයක්වත් නැහැ. ඒ තරමටම සිහි විකල් වෙලා දැන් මිනිස්සු වස්ත්‍ර නැතුව මේ දුවගෙන යන කාන්තාව එන පැත්තට ගල් ගහ එළවනවා. දැන් රණෙන් නෙලපු මූර්තියක් වගේ බොහොම ලස්සනයි. බලන්න පෙර කර්ම මතුවෙන විදිහ. අපිට උනත් ඔහොම තමයි. කොයි මොහොතක මේ ජීවිතේ කුමන දෙයක් අපිට වෙයිද දන්නේ නැහැ. දැන් පිරිස එළවනවා. ඇයි කුඩා ළමුන් ඉන්නවා මේ වගේ තැනකට වස්ත්‍ර නැතුව එද්දී හැම කෙනාම එළවනවා. අන්තිමේදී දුවගෙන යද්දී දෙවුරන් විහාරයට පත්තට යන පාර විතරයි නිදහස් තියෙන්නේ. අනික හැම පැත්තෙම එළවනවා. දෙවුරම පැත්තට දුවගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ වැඩ ඉන්නවා. පන්සලට ඇතුල් වෙන්න සූදානම් වෙනකොට ඒ ළඟ ඉන්න උපාසක පිරිස මේ වස්ත්‍ර නැතුව එන කාන්තාවට එන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ එන්ට අරින්න කියලා කියනවා. දුවගෙන එනවා. ඒ එන වෙලාවේදී උන්වහන්සේ අදිෂ්ඨාන කළා මෑගේ පියවි සිහිය එත්වා කියලා. එතකොට බුද්ධ අදිෂ්ඨානයේ නිසා මෙයාට පියවි සිහිය ආවා. එතකොට මෙතන හිටිය අනාථපිණ්ඩික සිටුවරයා කරේ පොරෝගෙන හිටපු උතුරු සළුව දැම්ම ඇඟට. ටක් ගාලා මෙයා උතුරු සළුව ඇඳගත්තා. පට කියන්නේ වස්ත්‍රයටනේ. එතකොට මේ වස්ත්‍රය ඇඳගෙන ආචාර සම්පන්න වුණා. ඒ කියන්නේ මෙයාගේ පියසිහි ආවට පස්සේ අර විකෘති මානසිකත්වයක් දුකක් තුළ ඇති වුණා වූ මානසිකත්වයක් නිසා ඇයට තේරුන්නේ නැහැ. හැබැයි අර වස්ත්‍රයේ ඇඳගත්තා. ඇඳගෙන ආචාර සම්පන්න වුණා, හික්මුණා. පියසිහියට ආවා. ලජ්ජිත භාවයට පත් වෙලා හික්මුණා. අර වස්ත්‍රයේ ඇඳගෙන ආචාර සම්පන්න වුණ හින්දා එදා ඉඳලා පටාචාරා කියලා නම ලැබුණා. නැතු ඉපදෙනකොට තිබ්බ නම එහෙම නෙවෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෑට ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරගෙන හිටපු මේ අහිංසක කාන්තාව සසරේ මහා පිනැත්තියක් ඒක අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආපු උත්තමාවියක්. ඒ බණපද ටික අහලා ඉවර වෙනකොටම ධර්ම අවබෝධය කළා, සෝවාන් ඵලයට පත් වුණා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ සසර දුක වැටහුණා. මේ සංසාර ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංසාරේ ස්වභාවය මව්පියන්ට නෑමිතුරන්ට ඥාති කිසිම කෙනෙකුට අපිව ආරක්ෂා කරන්න බැහැ. මරණයට පත්වෙන එක වළක්වන්න බෑ.
එහින් ආරක්ෂාවක් ලබා දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ කිසිම සත්වයකුට තවත් පිහිටක් නෑ. දැන් දරුවන්ට මව්පියන් අභාවයට පත්වෙන්ට යනකොට මල ඇඳේ වැටිලා ඉද්දි මරණින් ගලවගන්න දරුවන්ට බෑ. තමන්ම හදා වඩපු සමහර තමන්ගේ කුසින් බිහි කරපු දරුවන්ට බෑ අම්මා තාත්තා ගලව ගන්න බේරගන්න. බේරගන්න දඟලයි හැබැයි බෑ. ඊළඟට අම්මා තාත්තට බෑ දරුවා බේරගන්න. කිසිම ඥාතියෙකුට තම ඥාතිවරයා ආරක්ෂා කරගන්න රැකගන්න බෑ. මේ මාර වසඟයට යන එකට රැකවරණයක් ආරක්ෂාවක් ලබා දෙන්න කිසිම කෙනෙකුට බෑ කියලා වදාලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි ඥානවන්තයෙක් මේ මරණය පිළිබඳව මේ මරණයෙන් ගැලවෙන්නට බෑ. මේ මරණය කියන එක ඒකාන්ත ධර්මයක් කියලා නුවණින් තේරුම් අරගෙන පණ්ඩිතෝ සීල සංවුතෝ ඒ නුවණැත්තා ඒ පණ්ඩිතයා මරණයෙන් ගැලවීම සඳහා සිල් රකින්නවා. අමරණීය වෙන්න සිල් රකින්නවා. එතකොට සිල් රකින්න ඕන මොකටද? අමරණීය වෙන්න, මරණයෙන් ගැලවෙන්න. නිබ්බාන ගමනං මග්ගං කිප්ප මේව විසෝදයි. ආන් ඒ කෙනා නිවනට පමුණුවන මාර්ගය වඩනවා. එම මාර්ගයට යම්තාක් බාධා ඇත්නම් කිප්පමේව විසෝදයේ සියල්ල පිරිසිදු කරනවයි සියල්ල ඉවත් කළා දානවා. ඥානවන්තයා දැන් මේ මැරෙනවා කියන කාරණාව ගත්තහම සියල්ලන්ටම සාධාරණයි. මේ බණ කියන මාත් බණ අහන ඔය ඇත්තොත් තව අවුරුදු කීපයක් යනකොට අපට මේ සියල්ල අත්හැරලා යන්න වෙනවා. අද උපන් දරුවගේ ඉඳලා සෑම ලොකු කුඩා හැම කෙනෙක්ම තව අවුරුදු 100ක්වත් ඉන්නේ නැහැ. ඊට මෙහා කාලයකින් ජීවිත අත්හරිනවා. දැන් මෙතන ඉන්න මේ පින්වතුන්ලාගේ එක එක වයස් මට්ටම් වල ඉන්නවා. මතක තියාගන්න ඕන මේ වයසට ගිහිල්ලා අවුරුදු 80 90 වෙලාම මැරෙයි කියන එක එහෙම හිතාගෙන ඉන්න එපා. දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා සබ්බේ මච්චු වසංයන්ති සබ්බේ මච්චු පරායනෝ. දහරාච දරුවන් මහන්තාච මහල්ලං යේ බාලා යේච පණ්ඩිතා යම් බාලයින් පණ්ඩිතයින් සියලු දෙනාම මරණයට යටත්. සියලු දෙනාම මරණය කියන ස්වභාවයෙන් යුක්ත පිරිසක්. ඒක නිසා අපිට තව අවුරුදු කීපයයි මාස කීපයයි සති කීපයයි රෑදවල් කීයද අපිට තියෙන්නේ. ඒක නිසා පින්වත්නි අපි සිල්වත් වෙන්නට ඕන. පණ්ඩිතෝ සීල සංවුතෝ මේ මරණය දකින කෙනාට කියනවා පණ්ඩිතයන් වහන්සේලා කියලා. පණ්ඩිතයෝ කියලා. තොර ඒ පිරිස මොකද කරන්නේ? සීල සංවුතෝ සිල්වත් වෙනවා. මැරෙන හින්දායි සිල්වත් වෙන්නේ. මැරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මැරෙන හින්දා සිල්වත් වෙනවා. ඇයි ආය උපදිනවා. ඉපදෙන්නේ ඉපදීම සඳහා බොහෝසේ මේ සීලය දුස්සීලය හේතු වෙනවා. සිල්වත් වුණ කෙනෙක් සුගති පරායන වෙනවා.
දුස්සීල වෙච්ච කෙනෙක් දුගති පරායන වෙන. ඒ කියන්නේ දුගතිය උපදිනවා දුස්සීලයෝ, සිල්වතුන් සුගතිය උපදිනවා. දැන් ප්‍රේතරේ තිරිසන් අසුර ආදී හතර අපාවල ඒවා දුගතියයි. මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සුගතියයි. හැබැයි ඒ තැන්වල හිටියත් වැඩක් නැහැනේ. දැන් අපි ගිය ආත්මෙන් මනුස්ස ලෝකේ හොඳයි කියලා මේ ආත්මෙට ආවා. දැන් තව ටික දවසකින් මේක අත්හැරලා යන්න වෙනවා. ඉතින් ආය ආවත් මේ වැඩේම තමයි කරන්න තියෙන්නේ. ඉතින් එහෙනම් පින්වත්නි, මේ මරණයට පත් වෙනවා කියන එක නැති කරගන්න අපි කටයුතු කරගන්න ඕනේ. මරුන් නැති වුණොත් ඉපදෙන්නේ නැහැ. මතක තියාගන්න, මරුණොත් නම් උපදිනවමයි. දැන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පිරිනුවම් පෑවා. පිරිනුවම් පාන උත්තමය උපදින්නේ ආයි. අනික හැම කෙනාම උපදිනවා. ඉතින් මේ මරණ ධර්මය කියන එක සියල්ලන්ටම පොදුයි. මහා සම්පත්ති සම්පත්තා යථා සත්තා මතායිද තතාහං මරිසාමි මරණම් මම හෙස්සති. මහා සම්පත්තියට පත් වුණා වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මලහුණා. මගේ මරණයත් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. මරණත්තාය ඕකාසං වදකෝ විය හෙස්සති. මරණේ නැමැති වදකයා අමෝරාගත්ත කඩුවක් අරගෙන පිටිපස්සෙන් ලොහු බඳිනවා. එයා ඝාතකෝරිපූතස්ස සබ්බත්තාපි අවහාරියෝ. හම්බ වෙන කෙනා ඝාතනය කරගෙන ඉන්නේ. දැන් අපේ ජීවිතේ කුඩා කාලේ ඉඳලා මේ වෙනකොට අඳුරන හිතවත් ඥාතින් කී දෙනෙක් මරණයටපත් වුණාද? ඒ කියන්නේ අර මරණයේ නැමැති වදකයා ඝාතනය කරනවා. තව කෙනෙක් ඝාතනය කරමින් අපේ පස්සේ පන්නනවා. බලාගෙන කොතනදී අහුවේද දන්නේ. අය පොඩි තරුණයි මහලුයි ඒව හරියන්නේ. සමහරු වාහනවලට යට වෙලා බෝම්බ වලට අහු වෙලා, සමහරු නායෑම්, සුළුසුලන්, ගම් වතුර, කාපු ආහාර විස වෙලා ලෙඩ රෝග ආබාධ නොඑක් ක්‍රමවලින් මරණයටපත් වෙනවා. එහෙනම් පින්වත්නි, ආන්ගේ මරණය නැමැති වදකයාට අසු වෙන්න කලින් අමරණීය වීම සඳහා අපි සිල්වත් වෙන්න ඕන. ඔකට දැන් අපි මුලිමුත් ප්‍රකාශ කළානේ මැරුණොත් උපදිනවා. කෙලෙස් සහිත කෙනෙක් තමයි මැරෙන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේලාට කියන්නේ පිරිනුවම් පානවා කියලා. නැත්නම් උන්වහන්සේලාට මැරෙනවා කියන්න පුළුවන්. වෙන්නේ එක වැඩක් තමයි. හැබැයි තේකීන බීජ අවිරුල්ල ඉච්ඡන්දා නිබ්බන්දි දීරා යතායම් පදීපු. රහතන් වහන්සේලා ඉපදීම සඳහා තියෙනා වූ සියලුම බීජ නම් වූ කර්ම හේතු සියල්ල නැති කළා. හරියට පහන නිවි යන්නාක් මෙන් උන්වහන්සේලාගේ සංසාර ගමන අවසාන හුස්ම හෙලීමත් සමග අවසන් වෙනවා. ආයේ ලබන භවයක් කරා කිසි දෙයක් යන්නේ නැහැ. දැන් මරණයටපත් වෙන කෙනෙක්ගේ හිතේ නිවීමක් නෙවෙයි තියෙන්නේ. එයා මේ භවය අත්හරිනකොටම ඉදිරි භවයකට කර්ම හදාගෙන තමයි එයා මැරෙන්නේ. මැරෙනකොටම ආයේ තප්පරයක්වත් අතරේ අන්තරාභවයක් වශයෙන් නතරවීමක් නැතුව, තප්පරයක්වත් නතරවීමක් නැතුව ඊළඟ භවයේ උප්පත්ති ලබනවා. ආයේ දැන් ඔය කට්ටිය කියනවනේ මැරිලා දවස් 7ක් ගෙදෙට්ට වෙලා ඉන්නවලු. අහසේ පාවි ඉන්නවලු. ඕන් දොරමුල්ලේ හැංගිලා ඉන්නවා දැක්කා කියයි. ඔය වයසට ගිය කට්ටියට එහෙම ගොඩක් පේනවා. දැන් නෝනායි මහත්තයයි දෙන්නයි ඉඳලා මහත්තයා මරුණොත් එහෙම නෝනාට පේනවා. නෝනා මරුණොත් එහෙම මහත්තයාට පේනවා. ඒ පේනවට වඩා මනසින් මවාගෙන තමයි බලන්නේ. ඉතින් එහෙම යක්ෂ ප්‍රේතාත්ම භාවවලට ඉපදිලා දකින්න පුළුවන්. හැබැයි අතරේ එහෙම ආයි පින් ගන්නකම් පින් දෙනකම් මේ නතර වෙලා බලාගෙන ඉන්නේ. එයාලා අභිනව භවයක් කරා ගමන් ගියලා. ඒ භවයේ පරදද්දූප ජීවි භවයක් නම් දෙන පින් අනුමෝදන්ලා සුගතිගාමී වෙන්න පුළුවන්.
ඉතින් මේ මරණය දකින කෙනා සිල්වත් වෙනවා. ප්‍රාණඝාත, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, බොරුව, සුරාවාදී පාපයන්ගෙන් වෙන් වෙනවා. ඒවයෙන් වෙන් වෙලා නතර වෙන්නේ නිබ්බාන ගමනං මග්ගං. නිවනට පමුණුවන මග එයා හොයනවා මොකක්ද කියලා. නිර්වාණ මාර්ගය හොයනවා. නිබ්බානගාමිනී පටිපදාව නිවන් මග තමයි එදා බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන භික්ඛවේ අபிසම්බුද්ධා කියලා උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ සම්බුද්ධත්වයට පත් වුණා කියලා එදා උන්වහන්සේ දේශනා කළා. නිවන් මග මධ්‍යම ප්‍රතිපදාව. සේයතිදං සම්මාදිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ අංගාටකින් යුක්ත මාර්ගයට කියනවා නිවනට පමුණුවන මග කියලා. එතකොට ඒ කෙනා මැරෙන බව දැනගෙන මරණය නැති කර ගන්නට නම් එයා ළඟ නිවැරදි කල්පනා, නිවැරදි දැක්මක් ඇති කරගන්න ඕන. වැරදි දැක්මෙන් යුක්ත කට්ටිය උපදිනවා. නිවැරදි දැක්මක් ඇති වුණොත් ඒකට කියන සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය ඇති වුණා නම් එයාලා උපදින පැත්තට යන්නේ නැහැ. උපදින් නැති පැත්තට තමයි යන්නේ. නිවැරදි දැක්ම. කතමංචාවුසෝ සම්මාදිට්ඨි යංකෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, අයං උච්චති භික්ඛේ සම්මාදිට්ඨි. අයං උච්චතාවුසෝ සම්මාදිට්ඨි. නිවැරදි දැක්ම කියලා කියන්නේ දුක පිළිබඳව ඥානය, දුක හට ගැනීම හේතුව පිළිබඳ ඥානය, දුක නැති කිරීම පිළිබඳ ඥානය, දුක නැති කරන්න යන මාර්ගය පිළිබඳව යමෙක් ළඟ ඥානයක්, යම් දැක්මක් ඇත්නම් ආන් එකට කියනවා සම්මාදිට්ඨි කියලා. එහෙනම් අපි මරණය නැති කර ගන්නට නම්, අමරණීය වෙන්න නම් මොකද කරන්න ඕන? දුක අවබෝධ කරන්න ඕන. දුක්ඛ සත්‍ය. දුකට හේතුව හොයාගෙන සමුදය ප්‍රහාණය කරන්න ඕන. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්න ඕන, මාර්ගය වඩන්න ඕන. ඒක සම්මා දිට්ඨියයි. ඊළඟ සම්මා සංකප්ප. වැරදි කල්පනාව මිත්‍යා සංකප්පයි, නිවැරදි කල්පනාව ශ්‍රේෂ්ඨ උතුම් කල්පනාව සම්මා සංකප්ප. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම. අලෝභයෙන් යුක්තව, අද්වේෂයෙන් යුක්තව, ඊළඟට ඒ කියන්නේ මෛත්‍රියෙන්, ඊළඟට හිංසා කියන අනුන් නසනකම, අනුන්ට හිරිහැර කරන කේයින්තොරව අවිහිංසා සහගත කල්පනාවක් අපි ඇති කරගන්න සම්මා සංකප්පයි. ඊළඟ බොරුව, කේලම, පරුස වචන, හිස් වචන කීමෙන් වෙන්වීම සම්මා වාචා. ඒවා කියනවනම් මිච්ඡා වාචා. එතකොට ඔන්න බොරු කී ඉන්න කට්ටිය ඉන්නවනම් එයාලා ආයේ මැරෙනවා, පැදෙනවා බොරු කියන කට්ටිය. එහෙනම් මේ පිංගුතුල්ලා ආයේ මැරෙන උපදින පිරිසක්ද කියලා හොයාගන්න පුළුවන් බොරු කියනවනම්. කේලම් කියනවනම්, පරස වචන, හිස් වචන කියනවනම් ආයේ මෙරි උපදිනු මගට වැටෙනවා. ඇයි අනිවන් මග නෑනේ. එයා වැරදි වචන පාවිච්චි කරන්නේ. අන්න එයා නිවැරදි වචන පාවිච්චි කරනකොට එයා අර අමරණීය මාර්ගයේ ඉන්නේ, නිවන් දකින්න මාර්ගයේ. ඊළඟට සම්මා කම්මන්ත. වැරදි ක්‍රියාවන් මිත්‍යා කම්මන්තයි, නිවැරදි ක්‍රියාවන් සම්මා කම්මන්තයි. ඒ කියන්නේ සත්තු මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ හැසිරීම, ඔය ප්‍රධාන තුන ඇතුළු කොට ඇති වැරදි ක්‍රියා සේරම මිත්‍යා කම්මන්ත. ඒවයෙන් වෙන්වීම සම්මා කම්මන්ත. ඊළඟ නිවැරදි ජීවිතය. දැන් අපිට ජීවත් වෙන්න මිල මුදල් හොයන්න සමහරු ආයුධ වෙළඳාම් කරනවා, සත්ත්ව වෙළඳාම් කරනවා, වසවිස වෙළඳාම් කරනවා, මත්පැන් වෙළඳාම් කරනවා, නොයෙක් හොරට කිරීම, මැනීම, නොයෙක් වැරදි ක්‍රම වලින් මුදල් හොයනවා. ආන් ඒවයින්
හොයාගන්න මුදල් වලින් ජීවත් වෙනවා ඒක මිත්‍යා ජීවිතයක්. ඒ වැරදි ජීවනෝපායන්ගෙන් මිදිලා ධාර්මිකව ලබන දෙයකින් ජීවත් වෙනවනේ සම්මා ජීව. ඊළඟට සම්මා වායාමය. නිතර නිතර වීර්යයෙන් යුක්ත වෙන්න ඕන. වීර්ය කියලා කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. උපන්න කුසල් බැහැර කරන්න, නූපන්න කුසල් නූපදවා ගන්න. නූපන් කුසල් උපදවා ගන්න, උපන් කුසල් වැඩි දියුණු කරන්න වීර්ය කරන්න ඕන. වීර්ය කියන්නේ අකුසලයෙන් මිදෙන්න හා නූපදවා ගන්න, කුසල් වඩන්න හා උපදවා ගන්න කරන වීර්ය. නැතුව එහෙමනේ ගෙදර දොරේ තියෙන වැඩ පොළ ටික ඉක්මනින් කරන එක එහෙම වීර්ය නෙවෙයි. කුසල් වඩන්ට, දියුණු කරන්නට, අකුසල් බැහැර කරන්නට, නූපදවා ගන්න කරන වීර්ය. ඊළඟ සති, සිහිය. බුදුරජාණන් වහන්සේ සතියෙන් ඉන්නවා කියලා වදාළේ, සිහියෙන් ඉන්නවා කියලා වදාළේ සතිපට්ඨානේ වඩනවා නම් ඒ කියන්නේ භාවනාව. භාවනා කරන කෙනෙක් විතරයි සිහියෙන් ඉන්නේ. අනික ඔක්කොම ඉන්නේ අසිහියෙන්. ඒ කියන්නේ කායේ කායානුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අයං උච්චතාවසෝ සම්මා සති. කායානුපස්සනා භාවනාවෙන් යුක්ත නම්, වේදනානුපස්සනා භාවනාවෙන් යුක්ත නම්, චිත්තානුපස්සනා භාවනාවෙන් යුක්ත නම්, ධම්මානුපස්සනා භාවනාවෙන් යුක්ත නම් ආන් එතෙන්ට කියනවා සතිය කියලා. එතකොට සතර සතිපට්ඨානේ තුල සිහිය නැත්තම්, ඒ කියන්නේ සතර සතිපට්ඨාන භාවනාව වඩන්නේ නැත්තම් එයා ඉන්නේ අසීහෙන්. දැන් මෙතන ඉන්න කට්ටියන්ගෙන් ඇහුවොත් එහෙම සතිපට්ඨාන භාවනා කරනවද? සමහර විට මේ වයසක කීප දෙනා හැර අනික් කට්ටිය සමහරට අහලවත් නැහැ. එදා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරේ කුරුරට කම්මස්ස ධම්ම කියන නියංගමේදී. එදා මේ සූත්‍රයේ දේශනා කරාම භාවනා නොකරන කිසි කෙනෙක් නැහැ කියනවා. කාන්තාවරු ළිඳට ආපුවම වතුර ගෙනියන්න කාන්තාවරුන්ගේ සාකච්ඡාව මොකද්ද? මොකද්ද වඩන භාවනාව කියලා අහන්නේ හම්බ වෙනකොටම. පුරුෂයෝ හම්බුනත් අහන්නේ මොකද්ද කරන භාවනාව කියලා. අර ඕපදූප නැහැ. වෙන වෙන එක එක දැන් ගමක් වෙච්චාම මිනිස්සු එකතු වෙන එක එක දේවල් තියෙනවානේ. අද කාලේ සමිති සමාගම් වලට, මල ගෙවල් වලට, පින්කම් ගෙවල් වලට, ඇස්ටෝන් ගෙවල් වලට නොඑක් ඒවට එකතු වෙනවනේ. එකතු වුණාම මේ පිරිස අහන්නේ මොනවද වඩන භාවනාව? කායානුපස්සනාව ගැන කතා කරන්නේ. වේදනානුපස්සනාව ගැන කතා කරන්නේ. චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ගැන කතා කරන්නේ. ඇයි? ඒ සිහියෙන් තමයි ජීවත් වෙන්නේ. මේ කලකින් බුද්ධ ශාසනයක් ලැබෙන්නේ. මේ ලැබිච්ච වෙලාවේ ආග්‍ය තොරතුරු ඕපදූප කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ තරම් ජීවිත අවබෝධයකින් ජීවත් වෙච්ච පිරිසක් හිටියේ. දැන් ගොඩාක් කටි ඉපදුනාට තමයි ඔහෙ ඉන්නේ. එහෙම බෑ. ජීවිත අවබෝධයෙන් ජීවත් වෙනවා කියන්නේ සතිපට්ඨානයෙන් යුක්ත සිහිය පවත්වනවා. ඒතරේ සම්මා සතියයි. ආන් ඒ විදිහට කටයුතු කරනවා නම් එයාලා නිවන් මඟ වඩන පිරිසක්. ඊළඟ එක සම්මා සමාධිය. සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන භාවනාවන් වඩමින් සිත එකඟ කරනවා නම් ඒ සම්මා සතියයි. මේ සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සමාධියයි. මේ සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සමාධිය දක්වා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා නිබ්බාන ගමනං මග්ගං. නිවනට පමුණුවන්නා වූ මාර්ගය කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් අතීතයේ අමා මහ නිවන ලැබුවා නම් ඒ සියලු උත්තමයන් වහන්සේලා මේ අරියටකි මඟ වඩලමයි. අනාගතයේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පහළ වේද නිවන් දකීද ඒ උත්තමයන් වහන්සේලා මේ අරියටකි මඟ තුලින්මයි නිවනටපත් උනේ. අද වර්තමානයේ යම් කිසි කෙනෙක් සෝතාපන්න ආදී මඟපල් ලබා වැඩ ඉන්නවා නම් ඒ මේ අරියටකි මඟ තුලින්. එනම් අපටත් නිවන් දකින්ට
යා යුතු එකම උතුම්ම මාර්ගය ශ්‍රේෂ්ඨම මාර්ගය අරියටිගේ මගයි. ඊළඟට වදාලා මේ නිවන් මගට බාධා කරන දේවල් තියෙනවා. කිප්පමේව විසෝදයි. නිවන් මගට බාධා කරන දේවල් ඉක්මනින්ම පිරිසිදු කරගන්න. එකන ඒවා ඉක්මනින් නැති කරනවා. කල්යවයාව ඉන්න ඉක්මනින් මේවා. ලෝබේ තියෙනවනම් දන්දීල දීල ටක්ගාල ලෝබය අඩු කරගන්න. තරහ යනවනම් මෛත්‍රී කරලා එක අඩු කරගන්න. දුස්සීලනං එක වැරදි වැඩ කරනවා ඒවා වහා නැති කරගන්න. නැති කර නිර්වාණ මාර්ගයට අන්තරායක ධර්මයින් කරන රාගදේශ මෝහාදී. මේ විදිහට කටයුතු කරන කෙනා නොබෝ කාලයක් යන්ට පෙර ආත්මේ දමනය කරගෙන තමන් දමනය වෙලා සෝතාපන්නාදී මාර්ගඵල ලබා නොමැරෙන මාර්ගයට පිවිසෙනවා අමරණීය තත්ත්වයට පත්වෙනවා කියලා වදාලා. ආන්ගේ නොමැරෙන උතුම පිරිනුවම් පාන උතුමන් වහන්සේලා නැවත ආයි ඉපදීමක් නෑ. අමරණීය වෙනවා කියලා කියන්නේ ඒ තැනට පත් වුණහම නිවනට කියන්නේ එතෙන්ට පත් වුණහම නැවත උපදින්නේ ලෙඩ හැදෙන්නේ වයසට යන්නේ මොකක්වත් නැහැ. එහෙනම් ඒ නිර්වාණයම තමයි ශ්‍රේෂ්ඨ කියලා දරුවන්ට ඥාතීන්ට අම්මා තාත්තට හිතවතුන්ට ධන දාන සම්පත් වලට අපිව බේර ගන්න බෑ අපිට පිහිට වෙන්න බෑ. තමන්ම මේ ටික දැනගෙන සිල්වත් වෙවි අරියටගේ මග වඩා ගන්න කෙනා නිවන් දකින්නවා කියනකොට පටාචාරාවට පිරු පාරමී ශක්තිය නිසා නුවණ පහළ වුණා. පහළ වෙලා සෝතාපන්න ඵලයට පත් වුණා. ඉන්පස්සේ බුදුරදුන් වහන්සේ සමීපෙහි පැවිදි වුණා. අප්‍රමාදීව බණ භාවනා කරලා මහරහත් ඵලයට පත් වුණා. පටාචාරා මහරහත් මෙහෙණින් වහන්සේ නොබෝ කාලයක් යන්න කලින් මේ බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතර අගතම්පත් තනතුරත් ලබාගත්තා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ඒ තරමටම සසර පුණ්‍ය ශක්තියක් තිබ්බ කෙනෙක් තමයි මේ විදිහට කෙලසුන්ට අහු වෙලා නොමග ගියේ. අද කාලේ උනත් ඉන්නවා. සමහර විට භාවනා කළා රහත් වෙන්න පුළුවන්. හැබැයි කෙලසුන්ට අහු වෙලා නොමග ගිහිල්ලා ආත්මේ කෙලසාගෙන අවසානයේදී අපායගාමී වෙනවා. ඒක නිසා පින්වත්නි අපි තාම ප්‍රමාද නැහැ. අපටත් මේ බුදුරදුන් වහන්සේ වදාළ උතුම් නිවන් මාර්ගට පමුණුවන්නට පැමිණෙන්නට තව කාලය තියෙනවා. ඒ නිසා ඉක්මනින් මේ මාර්ගයට පැමිණිලා සිල් සමාධි ප්‍රඥාවන් නැත්නම් මේ අරියටගේ මඟ දියුණු කරගෙන මේ භයානක ගෝරතර සංසාරයෙන් එතර වෙන්නට සියලු දෙනාම අදිෂ්ඨාන පිහිටුවා ගන්න හැටියට සිහිපත් කරනවා. මේ ශ්‍රවණය කරගත්ත ධර්ම දේශනාවත් මේ හැම දිනාට මඟඵල නිවන් පිණිස පාරමී ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.